ආයිබෝන් කියලා අදත් නංගි මල්ලි හැමෝම පිළිගන්නවා. නංගි මල්ලි අද තමයි මේ පාඩමේ අවසාන දවසේ. කියන්නේ ශාක පෝෂණය කියන පාඩමේ සම්පූර්ණම එකක ටික කවර් කරලා ඉවරයි. ඉතින් අද කතා කරන්න තියෙන්නේ අන්තිම කොටස. ඒ කියන්නේ පොහොර භාවිත කාර්යක්ෂමතාවය ගැන. හරි. ඉස්සෙල්ලා අපි බලමු පොහොර භාවිත කාර්යක්ෂමතාවය කියන්නේ මොකක්ද කියලා. ඉතින් නංගි මල්ලි පොහොර භාවිත කාර්යක්ෂමතාවය කියන්නේ සාමාන්‍ය අපි දැන් දන්නවා පොහොර භෝගය කියලා ලබා දෙනවා මොකක් සඳහාද? භෝග වර්ධනය හා පැවැත්මට. ඉතින් මේ ලබා දීමේදී අපි කලිමුත් කතා කරා යම් හේතු නිසා ඇත්තටම පොහොර ලබා දෙන්නේ පසේ පෝෂක නැති නිසානේ. ඉතින් මේ පසේ පෝෂක නැති නිසා නැත්නම් පොහොර ලබා දුන්නත් ඇත්තටම එක හේතුන් නිසා ශාකවලට පොහොර ලබා ගැනීම හැකියාව මේ අඩු වෙන්න පුළුවන්. ඉතින් අපි මේ පොහොර භාවිත කාර්යක්ෂමතාවය යටතේදී කතා කරන්නේ යම් පොහොර ප්‍රමාණයක් ශාකයකට ලබා දුන්නාද අන්නේ පොහොර ප්‍රමාණයෙන් ඇත්තටම නැත්නම් සත්‍ය වශයෙන්ම පොහොර ලබාගත් ප්‍රමාණය තමයි ප්‍රමාණයේ ප්‍රතිශතය තමයි පොහොර භාවිත කාර්යක්ෂමතාවය කියලා හඳුන්වන්නේ. එනම් සාමාන්‍යයෙන් නංගි මල්ලි දැන් සූත්‍රයක් විදිහට ලිව්වොත් ඒක මෙන්න මෙහෙම කියන්න පුළුවන් පොහොර භාවිත කාර්යක්ෂමතාවය සමාන වෙනවා පොහොර භාවිත කාර්යක්ෂමතාවය සමාන වෙනවා ශාකයකට යෙදූ පොහොර ප්‍රමාණය. කෙටියෙන් කියන්නම් යෙදූ පොහොර ප්‍රමාණයෙන් ශාකය ලබාගත් නැත්නම් ශාකයට ප්‍රයෝජනයට ලබාගත් පොහොර ප්‍රමාණය පෝෂක ප්‍රමාණය ප්‍රතිශතයක් විදිහට ලබාගත් සත්‍ය වශයෙන්ම ලබාගත් පොහොර ප්‍රතිශතයේ ලබාගත් පොහොර වල ප්‍රතිශතයක් විදිහට ඒක නම් මේක 100ෙන් ගුණ කරනවා. මෙන්න මේ කියන සරල සූත්‍රයකින් මේක නම් විශේෂයක් නැහැ. ඊළඟ නිකම්ම මතක තියාගන්න මේ යෙදූ පොහොර ප්‍රමාණයෙන් ශාකයේ සත්‍ය වශයෙන්ම ලබාගෙන ඇති පොහොර ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස දැක්වීම තමයි පොහොර භාවිත කාර්යක්ෂමතාවය කියලා කියන්නේ. හරි. පොහොර භාවිත කාර්යක්ෂමතාවය කොහොමද විචාල්‍ය වෙන්නේ? කොහොමද මොකටද වැදගත් වෙන්නේ කියලා අපි කතා කරමු ඉස්සරහට. ඊට කලින් නම් ඉවලි මෙන්න මේ මම මේ අඳලා තියෙනවා ප්‍රස්තාරයක් අඳලා තියෙනවා. ඒකෙන් දැනගමු මොකද්ද කියවෙන්නේ කියලා. මේකෙන් නම් ඉවලි කියවෙන්නේ අපි පොහොර භෝගයකට යොදනවා. පෝෂක කියන්නේ පොහොර භෝගයකට යොදනවා. පොහොර යෙදීමේදී අපිට ඒ යොදන භෝගය ආර්ථික වශයෙන් නැත්නම් අස්වැන්නේ වටිනාකම පොහොරත් සමග තීරණය වන්නේ කොහොමද කියලා දැක්වෙන ප්‍රස්තාරයක් තමයි මේක. ඇයි එහෙම තීරණය වෙන්නේ කියලා දැනගන්නේ අපිට අවශ්‍යයි මේ උපරිම ලාභයක් ලබා ගැනීමට පොහොර යොදලා උපරිම ලාභයක් ලබා ගන්නත් ඕනේ. හැබැයි අපතේ යන ප්‍රමාණය අවම කර ගන්නත් ඕනේ. අපතේ ගියොත් ඉතින් පාඩුවක් නේ ආර්ථික වශයෙන් පාඩුවක් වෙන්නේ. අන්න ඒක නිසා අපිට යොදන්නේ කොහොමද? පොහොර යොදන්නේ කොහොමද? ඒ කියන්නේ යෙදීමට අනුව අස්වැන්න උපරිම ලාභයක් සහිත අස්වැන්නක් ලබා ගන්නේ කොහොමද කියලා මෙන්න මේ ප්‍රස්තාරයෙන් දැක්වෙනවා. ඉතින් නගිමලේ මේකේ කොටස් ටික ගැන මම ඉස්සෙල්ලාම කියන්න. මෙන්න මේ කොටසේ පසේ තියෙන පෝෂක ප්‍රමාණය. පසේ තියෙන පෝෂක ප්‍රමාණය සාමාන්‍ය මෙතනදී මෙන්න මේ කලාපයේදී භෝගයක් වැඩිවීමට පටන් ගන්නවා නම් මේ කලාපයට එනකොට මෙන්න මෙතෙන්ට එනකොට ඒ කියන්නේ පසේ තියෙන පෝෂක කලාපයේදී මෙතනදී උපරිම මේ ලාභයක් ලබා දෙනවා මොකෙන්ද? පසේ තියෙන පෝෂක ප්‍රමාණයෙන් උපරිම ලෙස වර්ධනය වෙනවා. උපරිම ලෙස වර්ධනය වෙලා ඒ පසේ තියෙන පෝෂක ප්‍රමාණයට සාපේක්ෂව ආර්ථික නැත්නම් අස්වැන්නේ වටිනාකමක් ලබා දෙනවා. හරිද? ඊට පස්සේ දැන් අපිට මේ අස්වැන්න මදි. අස්වැන්නේ වටිනාකම මදි. අපි මොකද කරන්නේ? මෙන්න මේ කලාපයේදී පොහොර යොදනවා. මෙන්න මෙතෙන්ට එනකොට පොහොර යොදනවා. ඒකෙදී අපි බලන්න ඕනේ යෙදීමේදී නිකන් යොදන්න බෑනේ. අපිට පොහොර යොදන්න නම් පොහොර මිලදී ගන්න වියදමක් යනවා. ඊට පස්සේ පොහොර යෙදීමට වියදමක් යනවා. අන්න ඒක නිසා මේ කලාපයේදී මෙන්න මේ ප්‍රමාණයක යෙදීමට වියදමක්
යනවා සාමාන්‍ය පොහොර ශේෂ්ත්‍රයට යෙදීමට කට්ටිය ගන්නවා නම් යෙදීමේ වියදම කියලා මෙන්න මේ විදිහට හිතා ගන්නකො. මේ විදිහට ඒකාකාරී වියදමක් යනවා කොච්චර පොහොර යදුවත් සාමාන්‍ය ශේෂ්ත්‍රයකට යොදනවා නම් කීප වතාවක් පොහොර අපි එක්කෙනාම හෝ දෙන්නම හෝ යොදන්නේ. ඒක නිසා ශ්‍රම වියදම මේ ඒක විචල්යක් වෙන්නේ නැහැ. ඒක රේඛීය යනවා. ඒ කියන්නේ මේ විචල්යක් වෙන්නේ නැති නිසා. හරි. එතකොට දැන් අපි අස්වැන්න වැඩි කිරීමේ අරමුණෙන් පොහොර තව තවත් යෙදීමේදී එන මිලදී ගැනීමට ඒකාකාරී විදිහට මෙන්න වර්ධනයක් වෙනවා. ඒ කියන්නේ ඒ විචල්යක් වෙනවා පොහොර මිලදී ගැනීමේ වියදම නම් විචල්යක් වෙනවා. ඒක යෙදීමේ යොදන්නේ එක්කෙනා වුණාට එකම පොහොර මිටිය එකපාරක් යොදලා ඊළඟටත් ඒ පොහොර මිටියම යොදන්න බෑනේ. අලුතින් මිලදී ගන්න එපා. එහෙනම් මේ හරිය දෙකක් යෙදුවොත් එහෙම පොහොර මිටියක් මේ හරියට තව එකක්. මේ මෙහෙම ඒකාකාරී විදිහට මේ ඉහළ යනවා කියනවා. එහෙනම් පොහොර මිලදී ගැනීමේ වියදම මේ විදිහට ගමන් කරනවා. හරි. අන්න එතනදී නංගි මල්ලි අපි දැන් දන්නවා මෙතන භෝගේ හිටවනවා. මෙන්න මේ කලාපයේදී භෝගයක් තියෙනවා. හැබැයි මේ කලාපයේදී මෙන්න මේ ශූන්‍ය කලාපයේදී වර්ධනයක් වෙන විදිහක් නැහැ. මොකද මෙතන පසේ පෝෂක නැහැ. හරිද? පසේ පෝෂක නැහැ. හැබැයි මේ භෝගේ වර්ධනය නැත්නම් වර්ධනයේ මේ අස්වැන්නේ වටිනාකම මෙන්න මෙතනින් තීරණය වෙනවා. මොකක් නිසාද? පසෙන් පෝෂක විතරක් ලැබුණොත්. පසෙන් පෝෂක ලැබුණොත් මෙච්චර උඩ යනවා. නැත්නම් මෙච්චරක් අස්වැන්න වැඩි වෙනවා. මේ දක්වා පමණයි. ඊට පස්සේ අපි පොහොර යෙදීමට පටන් ගන්නවා. මෙතනදී පොහොර යෙදීමට පටන් ගන්නවා. අන්න එතනදී දැනට හිතා ගන්න මෙන්න මේ වක්‍රය. මෙන්න මේ වක්‍රය ගැන හිතා ගන්න. පොහොර යෙදීමත් පටන් ගන්නවත් එක්කම මේ වක්‍රයත් මෙන්න මේ විදිහට මේ හැසිරෙනවා. මේ වක්‍රයන් මේ විදිහට හැසිරෙනවා. ඒත් එක්කම ඒකාකාරී විදිහට මිලදී ගැනීමේ වියදම කොහොමද යනවනේ. හරි. මෙන්න මේ වක්‍රය ගත්තොත් මේ වක්‍රය ඇත්තටම මේ පහලින් තියෙන වක්‍රය දෙවෙනියට තියෙන වක්‍රය සාමාන්‍ය භෝග වගාවක්. සාමාන්‍ය භෝග වගාවක් කියන්නේ අපි දැන් ඔය කුඹුරු එහෙම නිෂ්පාදනය කරනාට පස්සේ හේන් ගොවිතැන එක සාමාන්‍ය විදිහට සාමාන්‍ය පරිසරයේ සිදු කරන වගාව තත්ත්වය. අන්න ඒකෙදී අස්වැන්නේ අස්වැන්නේ වටිනාකම විචල්‍ය වෙන විදිහ තමයි මෙන්න මේ ප්‍රස්තාරයෙන් දැක්වෙන්නේ. එහෙනම් මේ ප්‍රස්තාරය මොකද්ද? මේ ප්‍රස්තාරය තමයි උසස් වගා තාක්ෂණය යටතේ. උසස් වගා තාක්ෂණය යටතේ පොහොර යෙදීමේදී අපිට ලැබෙන වටිනාකම. අස්වැන්නේ වටිනාකම. ඇයි මේකේ වැඩි වෙලා තියෙන හේතු? මොකද්ද හේතු? උසස් වගා තත්ත්ව කියන්නේ නම් විමල්ලේ මේ අපි ශාක වර්ධනයේට පාරිසරික සාධක හා පාංශු සාධක කියන ඔක්කොම සියල්ලම අපි මනාව හඳුනාගෙන ලබා දෙන ක්‍රමවේදය තමයි උසස් වගා තාක්ෂණයක් කියන්නේ. ඉතින් අන්න ඒකෙදි එහෙනම් කොහොමත් අස්වැන්නේ වටිනාකම ඉහළ යන්න ඕනේ. ඒකෙදි බලනවා මොකද්ද? පොහොර අවශ්‍ය ප්‍රමාණය පවා සලකලා බලලා තමයි පොහොර යෙදීමකට ලක් කරන්නේ. ඒක නිසා අනිවාර්යයෙන්ම ශාකයෙන් උපරිම නැත්නම් භෝගයෙන් උපරිම අස්වැන්නක් ලබා දීම සිදු වෙනවා. හරි. දැන් සාමාන්‍ය වගා තත්ත්වයක් යටතේ බලමු. සාමාන්‍ය වගා තත්ත්වයක් කියන්නේ මේක සාමාන්‍ය මේක උසස් වගා තත්ත්වය. මෙන්න මේකෙදී මේ වක්‍රය මෙන්න මෙතනදී වක්‍රයට කියන්නේ මේ මිලදී ගැනීමේ වියදමේ රේඛාවේ ඉඳන් ලම්බකයක් ඇඳලා ලම්බකයේ උස උපරිම උසක් වෙන තැන සාමාන්‍ය වගා තත්ත්වයට යටතේ අපිට ලබා දෙන ලාභය තීරණය වෙනවා. ඒ කියන්නේ අපි පොහොර යදුවට කමක් නැහැ. මොකද හොඳ ලාභයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා.
මෙන්න මේ උච්චතම අවස්ථාවේදී ලම්බකයේ උච්චතම අවස්ථාවේදී අපිට පොහොර යොදලත් වැඩි කරගත්ත ආදායම පාඩුවක් නැතුව ලබා ගැනීම හැකියාව තියෙනවා. ඒ කියන්නේ අස්වැන්නේ වටිනාකම ඉහළම අගය. හරි. ඒත් අපිට තවත් අස්වැන්න අවශ්‍යයි කියලා හිතලා මේ දිගින් දිගට මෙහෙම පොහොර යොදනවා. දැන් අපි හිතමු සාමාන්‍ය වගා තත්ත්වයක් යටතේ අපිට උපරිම අස්වැන්නක් ලබා ගන්න ඕනි නම් මෙතෙන්ට එනකොට මේ රේඛාව මතලා දාන්න පුළුවන්. ඒ කියන්නේ මෙතෙන්ට එනකොට පොහොර නවත්වන්න පුළුවන්. පොහොර නවත්තන්න නැතුව මේ දිගින් දිගටම ලබා දෙනවා. නිකන් අපතේ යමක් නෙවෙන්නේ. දිගින් දිගටම ලබා දුන්නාම මේ අස්වැන්නේ හැසිරීම මෙන්න මේ විදිහට තමයි වෙන්නේ. උච්චතට යනවා ඊට පස්සේ වක්‍ර විලාය පහළට යනවා. එහෙනම් අස්වැන්න අඩු වීගෙන යනවා. එහෙනම් මේ මොකද්ද වෙන්නේ? ලැබෙන අස්වැන්නේ වටිනාකමට වැඩිය මොකද්ද වෙන්නේ? පොහොර වලට යන වියදම වැඩි වෙනවා. එහෙනම් මේ වගාව කරලා වැඩක් නැහැ නේ. පොහොර වලට යන වියදම ඊට පස්සේ ශ්‍රම වියදම අනිකුත් වියදම් එහෙම එකතු වුණාම තමයි මේ වියදම පොහොර වලට යන වියදම වැඩි නම් අස්වැන්නේ වියදම අඩුයි නම් මේ වගාව කරලා වැඩක් නැහැ. එහෙනම් මෙන්න මෙතන ඉඳන් මේකෙන් කිසිම වියදම මේකෙන් ලාභයක් ලැබෙන්නේ නැහැ. අලාභයක් තමයි වෙන්නේ. හරිනේ. ඒ සිද්ධාන්තෙම තමයි මේකෙදි. මෙන්න තියෙනවා උසස් වගා තාක්ෂණය යටතේ සාමාන්‍ය වගා තාක්ෂණයට වැඩිය විශාල ලාභයක් ලබා ගන්න පුළුවන්. ඒකෙදිත් අර වගේම තමයි කොහොමද පොහොර මිලදී ගැනීමේ වියදමට ලම්බකයක ඇඳම උපරිම උසක් දක්වන ලම්බකයේ උපරිම උසක් දක්වන නිකන් කියන්නම් මෙහෙම මේ රේඛාවට වැඩිම දුරක් තියෙන විදිහට තියෙන ස්ථානය. ඒකට කියනවා උසස් වගා තත්ත්වයට තියෙන ලාභය. මේකෙදි හොඳම ලාභයක් අපි යොදන පොහොර වලට සරිලන විදිහට උපරිම ලාභයක් ලබා දෙන තැන තමයි මෙතන. යන්නේ නම් මෙතනින් මෙහාට ලබා දුන්නොත් මොකක් වෙයිද? මෙතනින් මෙහාට ලබා දීමට අවශ්‍ය වෙන්නේ නැහැ පොහොර. මෙතන ඉතින් අපි හරියට තීරණය කරලා අඳුරා ගත්තොත් පොහොර යොදන්න ඕනි මේ ප්‍රමාණය මෙච්චර මේ ප්‍රමාණයට කියලා. එහෙනම් මෙතනින් මෙහාට පොහොර යොදන්න ඕනේ නැහැ. මෙතනින් මෙහාට යෙදීමේදී වෙන්නේ මේ තවත් අස්වැන්න වැඩි වෙනවා. ඉදිරියට වැඩි වෙනවා. හැබැයි මේ වක්‍රයේ ශීඝ්‍රයෙන් ඉහළ යන්නේ සාමාන්‍ය විදිහට ඉහළ ගිහිල්ලා ආයෙ හැරෙන්න ගන්නවා මෙන්න මේ විදිහට. මෙන්න මේ ලක්ෂයට කියනවා. එහෙනම් හැරෙන්න ගන්න ලක්ෂයට. දැන් මෙතනින් මේ උඩටම ගිහිල්ලා ඊට පස්සේ හැරෙන්න ගන්න ලක්ෂයට කියනවා මෙන්න මෙතෙන්ට උපරිම ලාභයක් කියලා. උසස් වගා තත්ත්වයට උපරිම ලාභයක් දෙන්න තැන තමයි එතන. හැබැයි උපරිම ලාභයක් ලබා දුන්නට අපි දන්නේ හොඳම ලාභය ලබා දෙන්නේ මෙන්න මේ තැනේදී. හරි. ඊට පස්සේ ඒ වගේම එහෙම ලබා දීලා වක්‍රය පහළට හැරෙනවා. වක්‍රය පහළට හැරිලා ආපහු මොකද්ද වෙන්නේ? මිලදී ගැනීමේ වියදම වැඩි වෙනවා. අස්වැන්නේ වියදම වටිනාකම අඩු වෙනවා. එහෙනම් මේකෙදි අස්වැන්නේ වටිනාකම අඩු වෙනවා නම් මොකක්ද වෙන්නේ? අපි වියදම් කරන සල්ලි වලට වැඩිය අස්වැන්නක් අඩුවෙන් ලැබෙනවා නම් නැත්නම් ලාභය අඩුවෙන් ලැබෙනවා නම් මෙතන මොකද්ද සිදුවිලා තියෙන්නේ? සල්ලි කිව්වොත් අලාභයක්. එහෙනම් අලාභයක් සිදු වෙන්නේ මෙන්න මේ කලාපවලදී අලාභයක් සිදු වෙන්නේ. අස්වැන්නේ වටිනාකමයි ඊට පස්සේ පොහොර මිලදී ගැනීමට යන වියදමයි සමාන වෙන ලක්ෂ්‍ය තමයි මෙතන. ඒ කියන්නේ කිසිම අලාභයකුත් නැහැ ලාභයකුත් නැහැ. මෙතනදී සාමාන්‍ය වගා තත්ත්වයටදී අස්වැන්නේ වටිනාකමයි පොහොර වල වියදමයි සමාන වෙන තැන තමයි මෙතන. ඇයි මෙන්න මේකෙදි මේකට අනුව මම කිව්වොත් දැන් ඔයාලට කිසිම අවබෝධයක් එන්නේ නැති මේ පොහොර භාවිතා කිරීමේ කාර්යක්ෂමතාවය. ඒ කියන්නේ යොදන පොහොර වලින් අපිට අවශ්‍ය වන්නේ ලාභයක් ලබා ගැනීමටනේ. ලාභයක් ලබා ගැනීමට නම් පොහොර භාවිතා කිරීම. පොහොර අපි භෝගයකට භාවිතා කරලා ඒකෙන් උපරිම කාර්යක්ෂමතාවයක් නැත්තම් ඒකෙන් උපරිම ලාභයක් ලබා ගැනීමට තමයි පොහොර භාවිත කාර්යක්ෂමතාවය වැදගත් වෙන්නේ. ඔයාලට දැන් තේරෙන්නේ නැති මම මේ වැඳපු ප්‍රස්තාරයෙන් මේ විදිහට පොහොර ඒකාකාර විදිහටම ලබා දුන්නට උපරිම ලාභයක් ලබා දෙන්නේ නැත්තම් අපිට හොඳ කාර්යක්ෂම පොහොර භාවිතා කරලා හොඳ ලාභයක් ලබා දෙන ස්ථාන තමයි මේ
සාමාන්‍ය වගා තත්ත්වයකට තියෙනම් මෙච්චරයි. මෙතනදී. ඊට පස්සේ උසස් වගා තත්ත්වයකට තියෙනම් මෙතනදී. අන්න ඒ වගේ අපි පොහොර නිකම් බොරුවට කියන්නේ නිකම් අපතේ යන විදිහට යෙදුවට වැඩක් නැහැ. අපිට ලබා දෙන්න ඕනේ පොහොර ප්‍රමාණය දැනගන්න ඕනේ. ඊට පස්සේ ලබා දෙන්න පොහොර භෝගිකට අවශෝෂණය කරගන්න අවශ්‍ය තත්ත්ව පාලනය කරගන්න ඕනේ. මොකද මේ පොහොර භාවිත කාර්යක්ෂමතාවයට වෙනස් සාධක කොහොමද මේ කන්ට්‍රෝල් කරගෙන මේ ඔක්කොම එකතු කරගෙන අපි බලාපොරොත්තු වෙන අවසානයේදී බලාපොරොත්තු වෙන උසස් ලාභයක් සාමාන්‍ය ලාභයක් උසස් ලාභයක් ලබා ගැනීමට හැකියාවක් තියෙන තත්ත්වයටපත් කිරීමට තමයි පොහොර භාවිත කාර්යක්ෂමතාවය ගැන ඉගෙන ගන්න ඕනි. ඉස්සරම කතා කරා මොකද්ද පොහොර යොදන එකට සාපේක්ෂව අස්වැන්නේ සිදුවන විචල්්‍යය. පොහොර යෙදීම සමග අස්වැන්නේ සිදුවන විචල්්‍යයට අනුව අපි දැනගත්තා යම් තරක් දුරට පොහොර අවශ්‍ය වෙන්නේ තව වැඩිපුර පොහොර යෙදීමෙන් පමණක් අස්වැන්න තීරණය වන්නේ නැහැ කියලා. අන්න ඒකදී අපිට හඳුනා ගන්න පුළුවන් නම් මල්ලි එහෙනම් මේ පොහොර කොහොමද අපිට යොදන්න ඕනි කියලා. යොදන්න ඕනි කොහොමද? ඵලදායි විදියට. ඵලදායි කියන්නේ යොදන ලබන පොහොර වලට සාපේක්ෂව හරිම අස්වැන්න නැත්තම් ඊට සාපේක්ෂව හොඳ අස්වැන්නක් ලබා දීමට ඵලදායි ලෙස පොහොර භාවිතා කරන්න ඕනි. පොහොර යොදන්න ඕනි, පොහොර ප්‍රමාණය තීරණය කරන්න ඕනි. ඒ ඔක්කොම ඵලදායි ලෙස සිදු වෙන්න ඕනි. එහෙනම් මේ ඵලදායි ලෙස පොහොර භාවිතා කිරීමට නම් මෙන්න මේ අපිට උදව් වෙනවා. අපිට හඳුන්වලා දීලා තියෙනවා මෙන්න මේ 4R සංකල්පයක් කියලා. 4R සංකල්පයකට අනුව පොහොර යෙදුවොත් ශ්‍රේෂ්ඨයකට නැත්තම් භෝගයකට යෙදීමට 4R සංකල්පය භාවිතා කරන්න කියලා කියනවා. මොකක්ද මේ 4R සංකල්පය කියන්නේ? 4R සංකල්පයෙන් කියන්නේ නම් මේ පොහොර යොදන්න ඕනි. පොහොර යොදන්න ඕනි පිළිවෙල තියෙනවා. මොකද්ද පිළිවෙල? මේ පොහොර නිවැරදි වෙලාවට යොදන්න ඕනලු. එහෙනම් භෝගයකට අවශ්‍ය වෙන වෙලාවක් තියෙනවා පොහොර. අන්නේ පොහොර ඒ වෙලාවට යොදන්න ඕන. උදාහරණයක් විදිහට කිව්වොත් නම් මල්ලේ මූලික පොහොර මිශ්‍රණය. මූලික පොහොර මිශ්‍රණය නැත්නම් මූලික පොහොරක් විදිහට යොදන්න ඕනේ බීජ හෝ පැල සිටවීමට පෙර අවස්ථාවේදී. අන්න එහෙනම් නිවැරදි වෙලාවට. ඊට පස්සේ තව මොකද්ද? මතු පිට පොහොර මිශ්‍රණය. මතු පිට පොහොර මිශ්‍රණය යොදන්න ඕනේ භෝගවල වර්ධක අවස්ථාවේදී. එහෙනම් දැනගත්තා මොකද්ද? නිවැරදි වෙලාවට යොදනවා කියන්නේ අන්න ඒකටයි. ඒ කියන්නේ right time කියනවා. 4R සංකල්පය හැදිලා තියෙන්නේ මෙන්න මේ හතර එකතු වෙලා කොහොමද right time, right place, right resource, right rate. අන්නේ කියන හතර එකතුලා තමයි 4R සංකල්පය හැදිලා තියෙන්නේ. මෙන්න මේ 4R සංකල්පයට අනුව යෙදීමේදී අස්වැන්නේ ඵලදායි ලෙස අස්වැන්න ලබා ගැනීම හැකියාවක් තියෙනවා. හරි එසන අපි කතා කරා නිවැරදි වෙලාවට පෝෂක යොදන්න ඕනි. නිවැරදි වෙලාව තීරණය කරගෙන මම කිව්වා මතු පිට පොහොර යොදන්නේ ශාකල වර්ධන අවස්ථාවේදී ඊට පස්සේ මූලික පොහොර මිශ්‍රණය යොදන්නේ පැල හෝ බීජ සිටීමට පෙර අවස්ථාවේදී. එහෙනම් නිවැරදි ස්ථානයට යොදන්න ඕනේ. මේ නිවැරදි ස්ථානය කියන්නේ මොකද නම් මේ අපි දන්නවා ඉස්සරහට අපි කතා කරනවා භෝග වලට පොහොර යොදන ආකාර ගැන. ඒ කියන්නේ පොහොර තැම්පත් කරනවාද, වපුරනවාද, එක ආකාර කිහිපයක් තියෙනවා පොහොර යොදන ආකාර. මෙන්න මේ ආකාර වලින් බලාපොරොත්තු වෙන්නේ එකක් ශ්‍රම වියදම අඩු කරගන්න, කාලය ශ්‍රමය වගේ අඩු කරගන්න. ඊට පස්සේ නිවැරදි ස්ථානයට යොදන්න පුළුවන් එක භෝග වලට එක ස්ථාන තියෙනවා යොදන්න. මම උදාහරණයක් විදිහට කිව්වොත් මෙන්න මේ එළවලු භෝගවල සාමාන්‍ය මූල මණ්ඩලයේ කෙටි මූල පද්ධතියක් තමයි තියෙන්නේ. සාමාන්‍ය බහුවාර්ෂික භෝගවලනේ ගොඩක් විසිරුණු මූල පද්ධතියක් තියෙන්නේ. ඉතින් මේ කෙටි මූල පද්ධතියක් තියෙන නිසා නිවැරදි ස්ථානයට කියන්නේ පොහොර යොදන්න ඕනේ සාමාන්‍ය මූල මණ්ඩලයේ ආසන්නයේ. ඒ කියන්නේ ගහ මුලටම වගේ වැටෙන්න තමයි පෝෂක යොදන්න ඕනේ. ඊට පස්සේ නිවැරදි ප්‍රභවයෙන් යොදන්න ඕනේ. නිවැරදි ප්‍රභවයන්දී අදහස් වෙන්නේ මොකද්ද? නයිට්‍රජන් උණුතා ලක්ෂණ තිබුත් ෆොස්ෆරස් පොහොර යොදනවා. මොකක් හරි රොක් ෆොස්ෆේට් යොදනවා. ඒක හරියද? නැහැ. නයිට්‍රජන් පොහොර උණුතා තිබුත් අපි යොදන්න ඕනේ නයිට්‍රජන් පොහොරක්මයි. වෙන ප්‍රභවයක් යොදලා වැඩක් නැහැ. ඒක නිසා නිවැරදි ප්‍රභවයක් තෝරා ගන්න ඕනේ. නැත්නම් තව උදාහරණයක් ගන්න පුළුවන්. සමහර විට මේ
ජල සාමාන්‍ය ෆොස්ෆරස් ඌනතාවයක් තියෙනවා නම් අපි ඒක කෙටි කාලින භෝගයක් නම් ෆොස්ෆරස් ඌනතාවයක් තියෙනවා. හැබැයි ඒක කෙටි කාලින භෝගයක්. ඒකට අපි දානවා මොකක්ද? එප්පාවල ඇපටයිට් නැත්නම් රොක් ෆොස්ෆේට් කැට විදියට යොදනවා. ඒක එහෙනම් ගැලපෙන්නේ නැහනේ. ඒක මොකද පෝෂක නිදහස් කිරීමට ගොඩක් කාලයක් යනවා. ඒක නිසා ප්‍රභවය තෝරාගෙන ඉඳි ගොඩක් වැදගත් වෙනවා. ඊට පස්සේ නිවැරදි ප්‍රමාණය. නිවැරදි ප්‍රමාණය ගැන හොඳ අවබෝධයක් ගත්තා අපි ඉස්සෙල්ලා චක්‍රේ මේ ඉස්සෙල්ලා පස්තාරයේදී මොකද්ද? නිවැරදි ප්‍රමාණය. නිවැරදි ප්‍රමාණය තීරණය වන්නේ අස්සන්නේ ලාභය වැඩි වෙනකොට පොහොර වලට යන වියදම අඩු වෙන්න ඕනේ. ඒක නිසා ප්‍රමාණය තීරණය කරගන්න පුළුවන් එක සාධකයක් තමයි ඒක. අනිත් එක මොකද්ද මේ ප්‍රමාණය වැඩි වුණොත් එහෙනම් මොකද්ද වෙන්නේ? ශාක වලට විසවීමක් හෝ වෙන්න පුළුවන්. එකක් අපතේ යනවා ආර්ථික වශයෙන් හානියක්. අනිත් එක ශාකය මේ වර්ධනය අඩාල වෙන්න පුළුවන්. මෙන්න මේ කියන කාරණා හතරට අනුව පොහොර යෙදුවොත් ශාකයකට අපි අර ඉස්සෙල්ලා ප්‍රස්තාරයේ දැකපු මෙහෙම ප්‍රස්තාරයේ දැකපු උපරිම ලාභයක් ලබා ගැනීම හැකි තත්ත්වයටපත් වෙනවා. මෙන්න මේ කියන ෆුවර් සංකල්පයට අනුව පොහොර යෙදුවොත්. හරි එහෙනම් බලමු අපි දැන් මේ පොහොර යෙදීම මේ විදිහට යෙදුවත් මේ විදිහට අපි යොදනවා. මේ විදිහට මේ කියපු කාරණා හතරටම අනුව නිවැරදි වෙලාවට නිවැරදි ප්‍රභේදයක් තෝරාගෙන නිවැරදි ප්‍රමාණයකුත් මැනලා ඒ ස්ථානයට යොදනවා. හරිනේ. යෙදුවත් අපි ශාකයකට මෙහෙම පොහොර මේ ෆෝවර් සංකල්පයට අනුව පෝෂක යෙදුවත් ශාකයේ නිසි අසන්නක් නැත්නම් වර්ධනයක් ලබා දෙන්නේ නැත්නම් උපරිම කාර්යක්ෂමතාවයක් ලබා දෙන්නේ නැත්නම් මොකක්ද හේතු වෙන්න පුළුවන්? එහෙනම් පොහොරවල කිසිම ගැටලුවක් නැහැ. හේතු වෙන්න පුළුවන් දෙයක් තමයි භෝග සාධක. ඒ කියන්නේ භෝගයේ මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නැත්නම් මේ පරිසරයේ එක එක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. පාංශු පරිසරයේ හෝ වායු පරිසරයේ මොකක් හරි ගැටලුවක් වෙන්න පුළුවන්. අන්න ඒකත් අපිට බලන්න වෙනවා උපරිම කාර්යක්ෂමතාවයක් නැත්නම් පොහොර භාවිත කාර්යක්ෂමතාවය වැඩි කරගන්න භෝග සාධකත් බලලා ඊටසේ පාංශු සාධක පරිසර සාධකත් බලලා මෙන්න මේ ආකාරවලට දැම්මොත් ඉහළම විශාල වර්ධනයක් නැත්නම් විශාල ලාභයක් ලබා ගැනීම හැකියාව තියෙනවා. මෙන්න මේ කාරණා ටික දැනගෙන ඉඳලා මේ ටික හරියට නිවැරදි විදිහට භාවිතා කරමු. එහෙනම් අපි දන්නවා මෙන්න මේ විදිහ මේ ෆෝවර් සංකල්පයට අනුව තමයි පොහොරය දන්න ඕනේ උපරිම ලාභය ලබා ගැනීමට. හැබැයි එහෙම දීලත් බැරි වුණොත් මොකද්ද හේතු වෙන්න පුළුවන්? එක්ක භෝගයේ මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නැත්නම් පරිසරයේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. දැන් අපි බලමු එහෙම මොනවාද ප්‍රශ්න වෙන්න පුළුවන් ආකාර කියලා. දැන් බලමු මේ පොහොර භාවිත කාර්යක්ෂමතාවය හොඳට පවත්වාගෙන යන්න නම් ඉස්සෙල්ලා කතා කරා වගේ කොහොමද වායු සාධක පරිසර සාධක කොහොමද භෝග සාධක හා පරිසර සාධක මේ පොහොර භාවිත කාර්යක්ෂමතාවයට බලපාන්නේ කියලා අපි බලමු. භෝග සාධක විදිහට ගත්තොත් නම් ඊළඟට මෙන්න මේ කාරණා තුන බලපානවා. මොකද්ද? මූල පද්ධතියේ බලපානවා, වර්ධක අවධියේ බලපානවා, ප්‍රතිචාරී බව. නැත්නම් පොහොර වලට ප්‍රතිචාරී බව බලපානවා. කොහොමද මූල පද්ධතිය බලපාන්නේ? මම ඉස්සෙල්ලා කියවා නම් ඊවලේ එළවලු භෝගවල තියෙන්නේ කෙටි මූල පද්ධතියක්. කෙටි මූල පද්ධතියක් තියෙන්නේ. එහෙනම් ඒකේ මූල පද්ධතිය විශාල වෙන්නේ නැහැ. පොහොර ලබා ගැනීම හැකියාව අඩුයි එළවලු භෝගවලට. එහෙනම් අපි පොහොර යෙදීමේදී ටිකක් ළඟට තමයි කියන්නේ ගහ මුලට තමයි පොහොර යොදන්න ඕනේ. එතකොට ඒ භෝග සාධකයට අනුව වෙන්න පුළුවන් ගැටලුව මඟ හරවා ගන්න පුළුවන්. මූල පද්ධතිය ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ පොහොර යෙදීමට නම්. එහෙනම් උපරිම භාවිත කාර්යක්ෂමතාවය ලබා ගැනීමට නම් භෝගයක මූල පද්ධතිය ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. මූල පද්ධතියේ විසිරීම කොහොමද කියලා දැනගන්න ඕනේ. හරි. ඊළඟට වර්ධක අවධිය. වර්ධක අවධිය නම් ඒවා කීපයක් තියෙනවානේ. ඒ කියන්නේ වර්ධක අවධිය එක එක භෝගයට අනුව ඊට පස්සේ වර්ධක අවධිය වෙනස් වෙනවා. හදිසියෙ දැන් රසායනික පොහොර යොදන්නේ නම් සාමාන්‍ය භෝගයකට රසායනික පොහොර අපි දන්නවා මූලික පොහොර මිශ්‍රණයක් යොදනවා. නැත්නම් මූලිකව පොහොර සැපීමක් කරනවා. නැත්නම් මතු පිට පොහොර
සැපීමක් කරනවා. මෙන්න වර්ධක අවධියේ නම් වගේ බීජ පැල හෝ බීජ සිටවීමට පෙර තමයි මූලික පොහොර මිශ්‍රණයක් නැත්නම් මූලික පොහොර විදිහට යොදන්න ඕනේ. ඒ කියන්නේ පැල හිටවීමට පෙර හෝ බීජ වැපිරීමට පෙර මූලික පොහොර ඉදීමක් කරන්න ඕනේ. මතු පිටි පොහොර යොදනවා නම් වර්ධක අවධිය තියෙනවා මේ වර්ධන අවධි ටික තමයි මේක. ඊට වර්ධක අවධිය තියෙනවානේ. වර්ධක අවධියෙන් තමයි මතු පිට පොහොර මිශ්‍රණයක් යොදන්න ඕනේ. ඊට පස්සේ පොහොර වල ප්‍රතිචාරී බව. නම් කියන්නේ මේක ගොඩක්ම වැදගත් කියන්නේ සමහර පොහොර තියෙනවා ශාකය ලබා ගත්තොත් දැන් මෙහෙම ශාකයක් තිබ්බොත් ඒක ලබා ගන්න වැඩි කැමැත්තක් දක්වන්නේ නයිට්‍රජන් පොහොර විතරයි. අනිත් පොහොර NPK කියමුකෝ. NPK කියන්නේ දැන් ගන්නවා ફોස්ෆරස් අඩංගු පොහොර, ඊට පස්සේ පොටෑසියම් අඩංගු පොහොර. හැබැයි මේ ශාකය ලබා ගැනීමට ගොඩක්ම කැමැත්තක් දක්වන්නේ නයිට්‍රජන් අඩංගු පොහොර විතරයි. නයිට්‍රජන් අඩංගු පොහොර විතරක් වැඩිපුර ලබා ගත්තා කියලා භෝගී වර්ධනය හා උපරිම අසන්නක් ලබා ගැනීමට හැකියාවක් සිදු වෙන්නේ නැහැ. නයිට්‍රජන් වැඩි වීම මොකද්ද වෙන්න පුළුවන් එක සාධකයක් තමයි පත්‍ර මාංශල වෙන්න පුළුවන්, කඳ පර්වතික වෙන්න පුළුවන්. අන්නාගේ අසාමාන්‍ය ලෙස වර්ධනයක් වෙන්න පුළුවන් ශාකයේ. හැබැයි අසන්න විරසක් වැඩිවීමක් වෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙනම් නයිට්‍රජන් වැඩියෙන් ලබා ගන්නා ශාක. එහෙම ශාක තියෙනවා. ඒ කියන්නේ එන එක තමයි ප්‍රතිචාරී බව කියන්නේ. අපි දැනගන්න ඕනේ මේවට මොනවාද වැඩියෙන් ලබා ගන්න ශාක, ඒක ලබා ගන්න පෝෂක, ඒ අනුව ශාක පෝෂක කාර්යක්ෂමතාවය වෙනස් වෙන්න පුළුවන්. වෙන ප්‍රතිචාරී බව කියන්නේ අන්න ඒකටයි. සමහර ශාක තියෙනවා එක් එක් පෝෂක විශේෂ වලට කැමැත්තක් දක්වලා සමහර පෝෂක වලට අකමැත්තක් දක්වන ශාක තියෙනවා. අන්න ඒ කාරණා ටික දැනගන්න ඕනේ. මොකකටද පොහොර භාවිත කාර්යක්ෂමතාවයට මෙන්න මේ භෝග සාධක බලපානවා. හදිස්සිය ඇහුවොත් පොහොර භාවිත කාර්යක්ෂමතාවයට සඳහා බලපාන භෝග සාධක මොනවාද කියලා මෙන්න මේවා තමයි මූල පද්ධතිය, භෝගයේ මූල පද්ධතිය, භෝගයේ වර්ධන අවදීන්, ඊට පස්සේ පොහොර වලට ප්‍රතිචාරී බව, පෝෂක වල ප්‍රතිචාරී බව. දැන් පරිසර සාධක ගැන කතා කරමු. පරිසර සාධක භෝගයකට මොකක්ද පරිසර සාධක කියන්නේ? භෝග වලට අදාළව පරිසර සාධක කොටස් දෙකයි. පාංශු පරිසර සාධක, පාංශු පරිසර හා වායු පරිසර සාධක. පාංශු ගැන කතා කරොත් මේ ඔක්කොම පාංශු මේක වායු පරිසර සාධක. පාංශු පරිසර සාධකයම පාංශු තෙතමනේ බලපානවාද? ඔව්. මොකක් නිසාද? පොහොර දිවීමට, ඊට පස්සේ පොහොර අවශෝෂණයට, ද්‍රාව්‍ය වීමට. පොහොර මූල පද්ධතියෙන් ලබා ගන්නේ ද්‍රාව්‍ය විදියටනේ. ඒ නිසා පොහොර මේ ශාකයට ලබා දෙන පොහොර නැත්නම් භෝගයට ලබා දෙන පොහොර ද්‍රාවණය වීමට තෙතමනේ බලපානවා. අපි කලින් කතා කරා pH අගය කාර්යක්ෂමතාවය කෙරෙහි බලපානවා. මොකද නිසාද? හොඳ pH පරාසයක් තියෙනවනේ පෝෂක ලබා ගැනීමට ශාකයට. අපි කතා කරා pH පරාසය මතක ඇති. pH පරාසය මතක ඇති. සාමාන්‍ය pH 4ට වැඩි අඩු වුණොත් එහෙම විවිධ අයන, ඒ කියන්නේ අයන මේ අපි කතා කරා pH පරාසය ගැන. ඒකෙදි කතා කරා pH 4ට අඩු වුණාම වෙන දේ, ඊට පස්සේ pH 9ට වැඩි වුණාම වෙන දේ. ඒක ශාක පෝෂක අවශෝෂණයේ කොටසේ තියෙනවා. ඒක බලන්න පුළුවන්. ඊට පස්සේ පාංශු වයනය කියන්නේ මොකද්ද? වයනය කියන්නේ මේ වැලි මැටි රොම්මඩ කියන අනුපාතය පස්සේ තියෙන අන්න ඒකත් බලපානවා. මොකක්ද සාමාන්‍ය වයනය කියන්නේ? වයනය අඩු පසක්, වයනය වැඩි පසක් කියලා අපි හඳුන්වනවා. මේක ශාක පෝෂක. අපි දැන් භෝගයේ ආසන්නයේ මෙහෙම දැන් භෝගයක් තිබ්බොත් මෙන්න මේ භෝගයේ ආසන්නයටනේ මේ පොහොර යදන්නේ. ආසන්නයට හෝ පාත්‍රවලට හෝ මෙහෙම කොහෙන් හරි යදනවා. අපි හිතමු දැන් පොහොර පසට යදනවා කියලා. පසට යන පොහොරක් නම් මෙන්න මේ පාංශු වයනේ බලපාන්න පුළුවන්. මොකද මේ පසෙන් පෝෂක ශරණයට
يعني පහළට ගමන් කිරීමට ලේසි වැලි සහිත වයනයක් තියෙන පසක. වැලි වයනයක් තියෙන පසකින් සරණේ වීමට පුළුවන් මැටි වගේ පසකින් පෝෂක අල්ලා රඳවා තිබීමේ හැකියාව වැඩි. ඒ කියන්නේ කලිල ප්‍රමාණය වැඩිනේ. මැටි වල කලිල ප්‍රමාණය වැඩි. ඒක නිසා පෝෂක රඳවා ගැනීමේ හැකියාවක් තියෙනවා. වයනේ ගැන කතා කරත් එහෙම ඇස පාංශු ව්‍යුහය. ව්‍යුහය සතුටුදායක නැහැ. කියන්නේ ව්‍යුහය හොඳ ව්‍යුහයක් තියෙනවා නම් පස්සේ තියෙන ව්‍යුහය හොඳ කාර්යක්ෂමතාවකින් පෝෂක ලබාගෙන පෝර භාවිත කාර්යක්ෂමතාවය දක්වන සාමාන්‍ය ජල වාහනේ දුර්වල පසක නම් නයිට්‍රී හරණයක් වෙන්න පුළුවන්. ව්‍යුහය ඒ කියන්නේ සතුටුදායක නැති නිසා. අනේ ගැන තමයි ව්‍යුහය ගැන කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ පෝෂක ප්‍රමාණය. මොන පෝෂක ප්‍රමාණයද? පසේ තියෙන පෝෂක ප්‍රමාණය. පසේ තියෙන පෝෂක ප්‍රමාණය වැදගත් වෙනවා පාංශු පරිසර සාධකයක් විදිහට. මොකද පසේ තියෙන මම අර ඉස්සෙල්ලත් කතා කරා අර දකින්න ඇති ප්‍රස්තාරයේදී යටම තියෙන පසේ පෝෂක ප්‍රමාණයක්. මේ පසේ පෝෂක තියෙන ප්‍රමාණයට අනුව සාපේක්ෂ අසනක් ලබා දෙනවා භෝගයක්. එහෙනම් පසේ තියෙන පෝෂක ප්‍රමාණයත් පාංශු භාවිත කාර්යක්ෂමතාවයට බලපානවා. අපි පසේ තියෙන පෝෂක ප්‍රමාණය දන්නේ නැතුව තව අමතර පෝෂක සැපයුවොත් ගැටලුවක් නෑ. සමහර වෙලාවට අර මං කිව්ව පෝෂක විෂ වෙන්න පුළුවන් එක්ක නැත්නම් ඒත් නැති වුණොත් නිකන් අමතර අපතයමක් තමයි වෙන්නේ. ඒ නිසා පසේ තියෙන පෝෂක ප්‍රමාණයත් කාර්යක්ෂමතාවයට භාවිත කාර්යක්ෂමතාවයට අපිට වැදගත් වෙනවා. මම කියනවා මේවා කොහොමද හදාගන්නේ කියලා. ඊට පස්සේ බලමු වායව පරිසර සාධක. වායව පරිසර සාධක කියන්නේ පොහොර යොදන අවස්ථාවේදී කාලගුණික තත්ත්ව බලපාන්න පුළුවන්. සාමාන්‍ය පොහොර යදපු ගමන් වැස්ස වහිනවා. වැස්ස වැස්සොත් එහෙම ඒ ටික පොහොර ගලා යamak ලක්වන කියන්නේ ශේෂ්ත්‍රයෙන් ඉවත් වීමක් වෙන්න පුළුවන්. එතකොට පොහොර රඳාපෑමක් තියෙන නැත්නම් භෝගයට අවශෝෂණය කර ගැනීමට හැකි වෙන කාල සීමාව අඩු වෙනවා. කාල සීමාව අඩු වෙනකොට පොහොර ලබා ගැනීමේ හැකියාව නැත්නම් මේ භෝගයට ලබා ගැනීමේ හැකියාව අඩු වෙනවා. ඒ වගේම අධික උෂ්ණ සහිත කාල සීමාවල පොහොර යොදවුවොත් පොහොර වාෂ්ප ලෙස ඉවත් වීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් භෝග සාධක යහපත් වෙන්න ඕනේ, පරිසර සාධක යහපත් වෙන්න ඕනේ. පරිසර සාධකයන් හිතේ පාංශු පරිසර සාධකයයි වායව පරිසර සාධකයයි දෙකම යහපත් වුණොත් තමයි භෝග පොහොර භාවිත කාර්යක්ෂමතාවයට මේ හොඳම උපරිම පොහොර භාවිත කාර්යක්ෂමතාවයක් ලබා ගන්න හැකියාවක් තියෙන්නේ. මෙන්න මේ කියන කාරණා ටිකම සතුටුදායක තත්ත්වයේ පවතිනවා නම් ඊට පස්සේ අපි ෆෝර් සංකල්පයට අනුව පොහොර යොදනවා නම් අපිට අර කිව්ව විශාල ලාභයකට නැත්නම් ප්‍රමාණවත් ලාභයකට ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. මෙන්න මේ කියන කාරණා ටික යහපත් තත්ත්වයක පවත්වා ගත්තොත්. කොහොමද යහපත් තත්ත්වයක පවත්වා ගන්නේ? පාංශු තෙතමනය යහපත් නැත්නම් අපිට කරන්න පුළුවන් අමතර තෙතමන يعني පොහොර යෙදීමට පෙර අපිට වතුර ඒ භෝග වලට හැරවීමක් හෝ යෙදීමක් කරන්න පුළුවන්. ඊට පාංශු pH පරිසරය අයහපත් නම් ඒකට මොකද කරන්න පුළුවන්? pH පරිසරය යහපත් කර ගැනීමට ඔය කාබනික පොහොර වගේ දේවල් යොදන්න පුළුවන්. තව අලුහුණු වගේ දේවල් යොදන්න පුළුවන්. ඒ වගේ පාංශු pH පරිසරය යහපත් කර ගන්න පුළුවන් පොහොර යෙදීමට පෙර. ඇස වයනත් ඒ විදිහටම යොදා ගන්න පුළුවන්. සාමාන්‍ය වැඩි පසක නම් නැත්නම් ඒකට ඒත් කාබනික ද්‍රව්‍යම යොදන්න පුළුවන්. පාංශු ව්‍යුහයත් යහපත් කර ගන්න පුළුවන්. මොකද්ද? පාංශු ව්‍යුහය තදනම් තද පාංශු ව්‍යුහයක් තියෙනවා නම් අපිට පුළුවන් ඒක බුරුල් කරන්න. බුරුල් කළා පාංශු පොහොර යොදන්න පුළුවන්. පෝෂක ප්‍රමාණය පසේ තියෙන පෝෂක ප්‍රමාණය දැනගන්න පුළුවන්. ඒක පරීක්ෂණයකින් හෝ අපිට බැලුමට සාමාන්‍ය අඳුන ගන්නත් පුළුවන්. ඒක පරීක්ෂණයකින් හෝ තහවුරු කරගෙන අවශ්‍ය පෝෂක ප්‍රමාණය විතරක් යොදන්න පුළුවන්. ඊට පස්සේ වායව සාධක ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. කියන්නේ සාමාන්‍ය
උදෑසන කාලයේදී සාම 10ට පෙර 10ට අඩුවෙන් 12ට පෙර 12ට පෙර උදෑසන කාලයේ හිටන්නේ වගේ පොහොර යෙදීමට සුදුසු කාල පරාසයක්. මෙන්න මේ ටික යහපත් කරගෙන එහෙනම් අහුවත් ප්‍රශ්නයක් මම ඔය කිව්ව දේවල් කියන්න පුළුවන්. භෝග පොහොර භාවිත කාර්යක්ෂමතාවය උපරිම කර ගැනීමට උපරිමයෙන් පවත්වාගෙන යාමට අපිට සිදු කළ හැකි පරිසර සාධක යහපත් කරගන්නේ කොහොමද කියලා කිව්වොත් මම ඔය කියපු කාරණා ටික ගැන කියන්න පුළුවන්. අන්න ඒකට අනුව ඒ ටිකත් යහපත් කරගෙන ෆෝර් සංකල්පයට අනුව භෝග සාධකත් සතුටුදායක කරගෙන භෝගයකට පොහොර යෙදීම මගින් උපරිම ආර්ථික වටිනාකමක් ලබාගත හැකි. අන්න ඒක තමයි අපි දැනගන්න ඕනේ පොහොර හරි විදිහට භාවිත කරන්නේ කොහොමද? පොහොර ඒකලා උපරිම කාර්යක්ෂමතාවයක් දක්වන තැනට පොහොර ලබාගන්නේ කොහොමද කියලා පොහොර වලින් භෝගයක් ලබාගන්නේ කොහොමද කියලා මෙන්න මේ කාරණා ටික අනුව දැනගන්න ඕනේ. හරි. ඒකදී නම් මල්ලි මේකට තමතරව වෙනම කොටසක් තියෙනවා වෙනම කොටසකුත් නෙවෙයි මේකටම අදාළයි. පොහොර භාවිත කාර්යක්ෂමතාවයට මේ සාධක යහපත් කරගන්නවත් එක්කම විශේෂ ක්‍රමයක් හඳුන්වලා දීලා තියෙනවා. විශේෂ ක්‍රමය මොකක්ද කියලා කිව්වොත් පොහොර භාවිත කාර්යක්ෂමතාවය උපරිම විදිහට පවත්වාගෙන යන්න පුළුවන්ලු ඒකාබද්ධ පෝෂණ ක්‍රියාවලියක් මගින්. ඒකාබද්ධ පෝෂණ ක්‍රියාවලියක් මගින් පොහොර භාවිත කාර්යක්ෂමතාවය වැඩි කරගන්න පුළුවන්. මේ කාරණා ටික යහපත් කරනවා වගේම මේ කාරණා ටික එකක් කියලා හිතන්නකෝ. අර අනිත් ක්‍රමය තමයි ඒකාබද්ධ පෝෂණ ක්‍රියාවලිය. අන්න ඒ විදිහට ඒකාබද්ධ පෝෂණ ක්‍රියාවලිය කියන්නේ මොකක්ද කියලා දැන් බලමු. මොකක්ද ඒකාබද්ධ පෝෂණ ක්‍රියාවලිය කියන්නේ මොකක්ද කියලා දැන් බලමු. දැන් අපි බලමු ඒකාබද්ධ පෝෂණ ක්‍රියාවලිය කියන්නේ මොකක්ද කියලා. ඒකේ නිර්වචනය පොඩ්ඩක් දිගයි. ඒක නිසා මම ඔයාලට කියන්නම්. කාබනික හා අකාබනික සාග පෝෂක ප්‍රභේදයන් භාවිත කරමින් කාබනික හා අකාබනික ශාක පෝෂක ප්‍රභේදයන් භාවිත කරමින් පසෙහි සාරවත් බව ස්ථිර සාර ලෙස පවත්වාගෙන පසේ සාරවත් බව ස්ථිර සාර ලෙස පවත්වාගෙන කියන්නේ පසේ සාරවත් භාවයට හානියක් නොකර කියන අර්ථය. භෝග නිෂ්පාදනය කරනු පිණිස භෝග එනපත් මේ කාබනික පොහොරයි අකාබනික පොහොරයි දෙකම එකට යොදාගෙන පසේ සාරවත් බව පාලනය කරගෙන භෝග නිෂ්පාදනය කිරීම ධාරිතා භෝගයක් වගේ නිෂ්පාදනය කිරීම ධාරිතාවේ භෝග නිෂ්පාදනය කරනු පිණිස සමාජීය වශයෙන් පිළිගනු ලබන ආර්ථිකව ඵලදායී හා සමාජීය වශයෙන් පිළිගනු ලබන සමාජීය වශයෙන් පිළිගනු කියන්නේ සමාජය දැන් දන්නවා ගොඩක් දුරට මේ කාලවකවානුවේදීම කාබනික පොහොර වලට වැඩි නඹුරුවක් දක්වනවා. මොකද ලෙඩ රෝග වගේ දේවල් වැඩි නිසා හිතනවා මේ අකාබනික පොහොර වලට සාපේක්ෂව කාබනික පොහොර සෞඛ්‍යයට හානිදායක බවෙන් අඩුයි කියලා. ඉතින් අන්න ඒකත් එක සමාජීය වශයෙන් පිළිගනු ලබනවා. හැබැයි සමාජීය වශයෙන් පිළිගනු ලබනවට වැඩි දෙයක් තමයි ආර්ථිකය. දැන් මේ දවස්වල ගැටලුවමත් එක්කනේ සාමාන්‍ය ආර්ථිකය රසායනික පොහොර වලින් දෙන වේගවත් අස්වැන්න කාබනික පොහොර වලින් ලබා දෙන්නේ නැහැ. ඒක නිසා කාබනික පොහොර විතරක් තනිව යෙදීමට අනුමත කරන්න බෑ. මොකද්ද? එකපාරම අස්වැන්නක් වැඩිවීමේ හැකියාවක් නැහැ කාබනික පොහොරවල. ඒක නිසා මෙන්න මේ ඒකාබද්ධ පෝෂණ ක්‍රියාවලිය මේ කාලයටත් ගැලපෙන මාතෘකාවක්. මොකද කාබනික පොහොරය අකාබනික පොහොරය දෙකම එකට යෙදුවොත් අපිට අර අඩු වෙන අස්වැන්න විශාල විදිහට අඩු වෙන එකෙන් පාලනය කරගන්න පුළුවන්. මෙන්න මේ ඒකාබද්ධ පෝෂණ ක්‍රියාවලියකට ගියොත්. ඉතින් ආර්ථික ඵලදායී හා සලකා බලන ලබන පාරිශ්‍රමික තත්ත්වයන්ට ගැලපෙන විදිහට
පාරිසරික තත්ත්වයන් වලට ගැලපෙන්න ඕනේ. ඊට පස්සේ පෝෂණ ක්‍රමයක් ලෙස ඒකාබද්ධ පෝෂණ ක්‍රියාවලිය අර්ථ දැක්විය හැකියි. අද කාබනික හා අකාබනික ශාක පෝෂක ප්‍රභේදයන් භාවිතා කරමින් පසේ සාරවත් බව ස්ථීර සාර ලෙස පවත්වා ගනිමින් භෝග නිෂ්පාදනය කරනු පිණිස සමාජීය වශයෙන් පිළිගනු ලබන හා ආර්ථිකව ඵලදායී හා සලකා බලනු ලබන පාරිසරික තත්ත්වයන් වලට ගැළපෙන ශාක පෝෂක ක්‍රමයක්. එහෙනම් මේ ඒකාබද්ධ පෝෂණ ක්‍රියාවලිය මගින් කොහොමද කරන්නේ? කාබනික පොහොරයි අකාබනික පොහොරයි මිශ්‍රණයක් විදිහට තමයි යොදන්නේ. ඒකෙදි මොකද්ද වෙන්නේ? ඇත්තටම විද්‍යාත්මක සංශ්ලේෂණය කරනවා වගේ දැන් කාබනික පොහොර වල පෝෂකයක් තියෙනවා නැත්නම් නෑ. කාබනික පොහොර මෙන්න මේ විදිහට අපි තිබ්බොත් අපි යොදනවා රසායනික පොහොර. රසායනික පොහොර. සාමාන්‍ය රසායනික පොහොර පසේ තියෙන ප්‍රමාණය කාල සීමාව අඩු වෙනවා. මොකද ශරණය වෙන්න පුළුවන්, වාෂ්පීකරණය වගේ වෙන්න පුළුවන් සාධක වැඩි. සමහර විට පසේ තියෙන ව්‍යුහය දුර්වල නම් ඒත් රසායනික පොහොර වලට පස උඩ මස් පිට රඳා පැවතීමේ කාල සීමාව අඩු වෙන්න ඉඩ තියෙනවා. මේ කාබනික පොහොරත් එක්ක රසායනික පොහොර යෙදුවොත් මේ කාබනික පොහොර වල අඩංගු වෙනවා මොකද්ද? කලිල. කලිල අඩංගු වෙනවා. මෙන්න මේ කලිල වලට මෙන්න මේ රසායනික පොහොර අවශෝෂණය කරගන්න හැකියාවක් තියෙනවා. අතන පස මත පිට පැවතීම වැඩි කාලයක් පැවතීම හැකියාවක් තියෙනවා කාබනික පොහොර වලට. එහෙනම් කාබනික පොහොර වල පෝෂක සෙමින නිදහස් කරන්නේ රසායනික පොහොර වල වේගින් නිදහස් කරනවා. වේගින් නිදහස් කරලා චර්ණය වෙනවට වැඩිය හෝ වාෂ්පීකරණය වෙලා අයින් වෙනවට වැඩිය හෝ එක වාසියක් තමයි අන්න අර කලිලවල රසායනික පොහොරයි කාබනික පොහොරයි දෙකම එකතු වෙලා වැඩි කාලයක් භෝගයට අවශ්‍ය පෝෂණ ක්‍රියාවලිය ලබා ගැනීම හැකියාවක් තියෙනවා මෙන්න ඒකාබද්ධ පෝෂණ ක්‍රියාවලිය මගින්. ඒකාබද්ධ පෝෂණ ක්‍රියාවලිය කියව ගාම වලට අදහසක් එන්න ඕනි කාබනික පොහොරයි අකාබනිකයි පොහොරයි එකට ලබා දෙන්නේ මොකක් නිසාද? මොකක් නිසාද? මොකක් නිසාද? ස්ථිර සාර විදිහට භෝගාසන පවත්වා ගැනීමට නිෂ්පාදනයක් තියෙන්න ඕනේ. ඊට පස්සේ ආර්ථික වශයෙන් වැදගත් වෙන්න ඕනේ. සමාජීය වශයෙන් පිළිගත හැකි. මේ පාරිසරික වශයෙන් යහපත් මේ ඔක්කොම ක්‍රියාවලිය පවත්වා ගැනීමට මෙන්න මේ ඒකාබද්ධ පෝෂණ ක්‍රියාවලිය වැදගත් වෙනවා. මේ ඒකාබද්ධ පෝෂණ ක්‍රියාවලියේදී ලැබෙන ප්‍රධානම වාසිය තමයි මොකද්ද? පෝෂක අසමතුලිතතාවයක් ඇති වෙන්නේ නැහැ. අවමයි ඇතිවීම මේ භෝගයකට පෝෂක අසමතුලිතතාවයක් ඇතිවීමේ අවස්ථාව අවමයි ඒකාබද්ධ පෝෂණ ක්‍රියාවලිය සිදු කිරීමයි. ඒකාබද්ධ පෝෂණ ක්‍රියාවලිය සිදු කිරීමයි. එහෙනම් ඒකාබද්ධ පෝෂණ ක්‍රියාවලිය විශාල වශයෙන් එහෙනම් දැන් පේනවා ඒකාබද්ධ පෝෂණ ක්‍රියාවලියකට යන එක සුදුසුයි රසායනික පොහොර විතරක් හෝ කාබනික පොහොර පමණක් යෙදීමට වඩා. අනේ ටික ගැන තමයි ඒකාබද්ධ ශාක පෝෂණ ක්‍රියාවලිය ගැන ඉගෙන ගන්න තියෙන්නේ. හරි නංගි මල්ලි එහෙනම් අවසාන විදිහට ඉගෙන ගන්න තියෙනවා පොහොර ශේෂ්ත්‍රයට යොදන ආකාර කිහිපයක් ගැන. යොදන ආකාර කිහිපයක් ගැන කතා කරොත් එක ආකාරයක් තමයි මෙන්න මේක. වැපිරීම. මොකද්ද? උදාහරණයක් පොහොර වපුරනවා දැකලා තියෙනවද? පොහොර වපුරනවා දැකලා තියෙන කොහෙද? වී වගාවේදී. ඊට පස්සේ අනිත් මේ පොහොර ශේෂ්ත්‍රයකට යෙදීමට හැකි ඊළඟට ශේෂ්ත්‍රයේදී ඊළඟට භෝග වලට පොහොර යොදන්න පුළුවන් වැපිරීම වගේම තැන්පත් කිරීම වගේ.
tempat කිරීම. නම් යානේ මේ tempat කිරීම කියන්නේ භෝග ශේෂ්ත්‍රයේ තියෙනකොට ශාකයක් තියෙනකොට මේකෙදි පසේ tempat කිරීමක් සිදු වෙනවා. පසේ tempat කිරීම සිදු වෙන ආකාර කීපයක් තියෙනවා. මෙන්න මේ ශාක මෙන්න මේ විදිහට තිබ්බොත් භෝග හිතවලා මේ විදිහට තිබ්බොත් එහෙම tempat කිරීම කරන්න පුළුවන් මෙන්න මේ කොහොමද? මෙන්න මේ පේලි දෙකක් අතර. ඒකට කියනවා පේලි දෙකක් අතර tempat කරනවා කියලා. පේලි දෙකක් අතර උදාහරණයක් තමයි නංගිවලි මේ පේලි දෙකක් අතර tempat කරනකොට බඩිරිඟු කියන භෝගය tempat කිරීමට පොහොර tempat කිරීමට සුදුසුයි. බඩිරිඟු කියන භෝගයේ පේලි දෙකක් අතර මෙන්න මේ විදිහට පේලි දෙකක් තියෙනවා නම් මේ විදිහට යනවා නම් මේ විදිහට පේලි දෙකක් අතර tempat කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. මේකෙදි නංගිවලි දැන් පේලි දෙකක් අතර tempat කරන්නේ මේකේ මේ තීරුවක් විදිහට කිසිම අක්‍රමාවත් විදිහට tempat කරන්න පුළුවන්. ඒක කිසි ගැටලුවක් නැහැ. මේකෙදි ක්‍රමාත් විදිහට තීරුවක් විදිහට tempat කරන එකක් තියෙනවා. ඒකට කියනවා පේලි දෙකක් අතර තීරුවක් ලෙස. පේලි දෙකක් අතර තීරුවක් විදිහට tempat කරනවා සාමාන්‍ය ඒකත් ක්‍රමයක් තමයි භෝග tempat කරන ක්‍රමයක් විදිහට අපිට ගන්න පුළුවන්. පේලි දෙකක් අතර තීරුවක් විදිහට tempat කරනවා. ඊට පස්සේ ආකාරය තමයි කවාකාරව. කවාකාරව කියන්නේ මේව ශාකයක් තියෙනවා නම් මේකේ මෙන්න මේ විදිහට මේව ශාකයක් තියෙනවා මේ විදිහට කවාකාරව විදිහට නිකන් වටේ මේව කියලා ලොකුවට කියන්න අවශ්‍ය නැහැ. වටේ කවාකාර විදිහට tempat කිරීමක් සිදු කරනවා. ඊළඟ තමයි නම් ඉන්නේ අර්ධ කවාකාරව. අර්ධ කවාකාරව tempat කරන්න පුළුවන්. ඊළඟ ආකාරය ඒ කියන්නේ මේකෙන් මෙන්න මෙහෙම භාගය. අර්ධ කවාකාරව කියන්නේ ගහ වටේ භාගය. ඒ උඩ tempat කරන්න වලවල් ගෙඩිලා හැම කිසිම දෙයක් නැහැ. උඩෙන් මෙහෙම දාන්න පුළුවන් කවාකාර විදියට. ඊට පස්සේ තමයි ස්ථාන කිහිපයකට වුණා දාන්න පුළුවන්. ස්ථාන කිහිපයකට කියන්නේ මෙන්න මේ විදිහට වටේට ස්ථාන කිහිපයකට යොදන්න පුළුවන්. ඊට පස්සේ මෙහෙම tempat කරන විදිහ අපි ඉගෙන ගත්තා. වැපරීම ඉගෙන ගත්තා. තව ආකාරයක් තියෙන අංගවලදී මේ මොකද්ද? ඍජුවම ශාකයට දාන්න පුළුවන්. ඍජුවම ශාකයට යොදන්න පුළුවන්. ඍජුවම ශාකයට යොදන්න පුළුවන් කොහොමද? ස්නාවක් විදිහට. මේකට කියන්න පුළුවන් තව ස්නාවක් කියලා. ස්නාවක් විදිහට යොදන්න පුළුවන්. කියන්නේ තෙල් ගහනවා කියන්නේ මේ දියර පොහොර මේ විදිහට ඍජුවම ශාක වලට යොදන්න පුළුවන්. ඒකට මේ විදිහට ස්නාවක් විදිහට යොදන්න පුළුවන්. ගහේ මේ අතු වලට පත්‍ර වලට ශාක මූල පද්ධතියට වදින විදිහට ස්නාවක් විදිහට යොදන්න පුළුවන්. ඒකට කියනවා ඍජුවම ශාකයට යොදනවා කියලා. අනිත් ආකාරය තමයි වක්‍රව. ඊට පස්සේ වක්‍රව පොහොර යොදන්න පුළුවන්. කොහොමද වක්‍රව යොදන්නේ? වක්‍රව යොදන්නේ නම් කියන්නේ මේ අපි දන්නවා උසස් භෝග නැත්නම් මේ උසස් ජල සම්පාදන තාක්ෂණයක් කියන්නේ බින්දු ජල සම්පාදනය, විසිරි ජල සම්පාදනය වගේ තත්ත්වවලදී අපිට යොදන්න පුළුවන් අන්නේ ජල සම්පාදන ක්‍රමයට. නිවැරදි ජල සම්පාදන ක්‍රමයක් තියෙනවා නම් සාර්ථක අපතේන වෙන වගේ ජල සම්පාදන ක්‍රමයක් තියෙනවා නම් අන්නේ ජල සම්පාදන ක්‍රමය ඔස්සේ යොදන්න පුළුවන්. ඒක තමයි වක්‍රව පෝෂක සැපීම නැත්නම් පොහොර සැපීම කියලා කියන්නේ.
සුජුවම එතකොට මේ සුජුවම ස්නාවක විදිහට යදුවොත් එහෙනම් මේකේ ඉතා ඉහළයි කාර්යක්ෂමතාවය මොකද මේ ශාකයට හැමතැනටම විසිරෙන්න යොදනවා. එස මේ ආකාර වලින් කාර්යක්ෂමතාවය වැඩිම ආකාරය තමයි සුජුවම ශාක පෝෂක යොදන එක. ඊට මේ වක්‍ර වේදීමේ කාය ධනය ශ්‍රමය වගේ දේවල් අඩු කරගන්න පුළුවන්. වක්‍රව ශාක පෝෂක යෙදීමේදී. එන පසර පෝෂක සපයන ආකාරය කීක ආකාරයක් තියෙනවද? වැපිරීම, තැන්පත් කිරීම, සුජුවම, ඊටසේ වක්‍රාකාරව යෙදෙන්න පුළුවන් පොහොර. තැන්පත් කිරීමකින් පේලි දෙකක් අතර පුළුවන් ආහඹු ලෙස නැත්නම් ඊළඟ එක පේලි දෙකක් අතර තීරුවක් විදිහට පුළුවන්. ඊට පස්සේ කවාකාරව පුළුවන්, අර්ධ කවාකාරව පුළුවන්, ස්ථාන කීපයකට පුළුවන්. මෙන්න මේ ආකාර තමයි පොහොර යොදන්න පුළුවන් ආකාර. අවසාන වශයෙන් කතා කරමු අනිසි පොහොර භාවිතයක් සිදු වුණොත් ඒ කියන්නේ පොහොර නිවැරදි ආකාරයට සිදු මේ භාවිත කරේ නැති වුණොත් ඒ කියන්නේ නිවැරදි ප්‍රමාණය නිවැරදි ස්ථානයට නිවැරදි අර පොහොර සංකල්පයට අනුව නිවැරදි විදිහට හිතීමක් නැති වුණොත් නැත්තම් ප්‍රමාණයට වඩා වැඩි පොහොර භෝගයකට සැපෙවොත් මොනවද වෙන්න පුළුවන් එකක් තමයි පස්ස ආම්ලික වෙන්න පුළුවන්. මම කලින් කතා කරලා ලොකුට කතා කරන්නේ නැහැ මේකනේ. ඊට පස්සේ විස රසායනික ද්‍රව්‍ය. විස රසායනික ද්‍රව්‍ය එකතු වෙන්න පුළුවන්. පාංශු ජීවි ගහණය අඩු වෙන්න පුළුවන්. ඊට පස්සේ අනිත් එක සුපෝෂණයට ලක් වෙන්න පුළුවන්. මේ ගැන මම කලින් කතා කරලා තියෙන එක නිසා විස්තර කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ පාඩම එක ශාක පෝෂණය කියන පාඩම 12 වසර 4 වෙනි එකකය මේ විදිහට සම්පූර්ණ පාඩම මම වීඩියෝ 10කින් ඔක්කොම ගෙනත් තියෙනවා. ඒ ඔක්කොම බලන්න පුළුවන් කිසිම අඩුවක් නැහැ. කිසිම අඩුවකින් හැම කොටසක්ම විභාගයට ලියන්න කිසිම ගැටලුවක් නැහැ. තියරි කාරණා, සිද්ධාන්ත කාරණා සම්පූර්ණයෙන්ම ගෙනත් තියෙනවා. ඊට පස්සේ මම කැමති ඔයාලට පසුගිය පේපර් වල MCQ තෝරාගත්ත MCQ මෙන්න මේ ශාක පෝෂණය යටතේ ශාක පෝෂණය කියන පාඩම යටතේ MCQ ප්‍රමාණයක් සිදු කිරීමට ඊපස්සේ මේ සැරේ 2021 ලියන නම් ඉඳලා ඉන්නා නම් ඒ කටේට ලේසි මොකද්ද MCQ එකක් MCQ නේ මේ MCQ එකට කොහොමද උත්තර ලියන්නේ කියලා කියනවා. මේ ඒ වගේම එසේ ප්‍රශ්න කොහොමද කියන්නේ රචනා ප්‍රශ්න වලට මේ කොහොමද හරියට උත්තර ලියන්නේ කොහොමද කියලා ලොකු ගැටලුවක් තමයි ඒක. ඒකට මම වීඩියෝ එකක් දානවා රචනා ප්‍රශ්න වලට කොහොමද ගැටලු ලියන්නේ කියලා. ඊළඟ වීඩියෝ එකෙන් මෙන්න මේ වගේ MCQ ප්‍රශ්න කිහිපයක් වෙයි විවිධ ප්‍රශ්න කිහිපයකුයි ශාක පෝෂණය පාඩමේදී ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් තව පාඩම් කීපයක් මම කරන්න අදහස් කරලා තියෙනවා. ඒකෙදි වැදගත්ම නැත්තම් ගොඩක්ම අමාරුයි කියලා හිතන පාඩමක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න මොකද්ද කරන්න ඕනේ කියලා පාඩම මේ අපිට ඊළඟ දවසේදී හම්බෙමු. ඊළඟ දවසේම මේ ශාක පෝෂණය කියන පාඩම සම්පූර්ණ ඉවරයි. ඒ නිසා MCQ ප්‍රශ්න ටිකක් ගේනවා. හැමෝටම සුබ දවසක්.